පරිසරය පාඩමක් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් හොඳ පාඩමක් තියෙන්නේ මිනිස් හැසිරීම කියන පාඩම. ගිය සතියේ අපි එක කොටසක් සාකච්ඡා කරා නේද? ඒකට ඔයාලා නිර්මාණ ටිකකුත් එවලා තිබුණා. අපි මුලින්ම මේ නිර්මාණ ටික බලලිමුද? අපි දැන් ඒකෙන් කියන්නේ පුතේ මේ හැමෝටම නේද හැකියාවක් තියෙනවා, යමක් කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් නිර්මාණයක් කරන්න කිව්වහම එක්කෙනෙක් කඩදාසි වලින් හදා, තව කෙනෙක් මැටි වලින් හදා නේද, තව කෙනෙක් කඩදාසි අලවලා එකට එක තියලා නිර්මාණයක් කරාය, තව සමහරු ඉවත දමන දේවල් වලින් නිර්මාණයක් කරා නේද, තව සමහරු දියසායම් වලින්, තව සමහරු පැස්ටල් වලින්, තව සමහරු කොළ වලින් නේද, සමහරු ඇට වර්ග වලින්. ඉතින් ඒ විදිහට තව සමහරු චිත්‍රන්දීවි, සමහරු නිර්මාණ කරાવી නේද, සමහරු විවිධ අලංකාර නේද කැටයම් වගේ දේවල් කරනවා. ඉතින් එක එක අයට එක එක හැකියාව තියෙන්නේ. අන්න ඒකයි කියන්නේ දැන් Tamanට තිබෙන හැකියාව නෙවෙයි අනිත් එක්කනට තියෙන්නේ. සමහර වෙලේ ඒකම තියෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා එහෙම තමයි යාටත් තියෙන්නේ කියලා. ඒ නිසා අපි මේ නිර්මාණ ටික දැන් බලලෙමු. ප්‍රදර්ශනයක් වගේ මම ඒක WhatsApp එකට දාන්නම්. ඊට කලින් අපි ඔයාලා බලලෙමු මේ ඔයාලා හදපු නිර්මාණ. හොඳයි මම පෙන්නන්නම්. මේක පේනවද? ඔව් සර්. හොඳයි. ඒ කොළ වේලලා හදලා තියෙන්නේ නේද? මල් සහ කොළ වේලලා නිර්මාණයක් හදලා තියෙන්නේ. ලස්සනයි ඒක. පැස්ටල් වලින් උපන්දින සුබ පැතුම් පතක්. කැඩි හොඳට ඇහෙනද? මේක බලන්නකෝ. ඒකත් චීත්ත මෝස්තරයක්. මල් වලින් හදපු චීත්ත මෝස්තරයක්. මල් සහ කොළ, පොඩි මල් නේද, ලොකු මල්. රයි චිත්‍රයක්. උපන්දින සුබ පැතුම් පතක්. මේ ඔයාලගේ නිර්මාණ. මේකේ ලස්සන බලන්නකෝ. බකමූණෙක් චිත්‍රයක් නේද? සුබ පැතුම් පතක්. ඒකත් එහෙමයි. නෑ මල් වලින් කරන ලද නිර්මාණයක්, බිත්ති සැරසිල්ලක් නේ. බිත්ති සැරසිල්ලක්. මේක මේ පර්ස් එකක් කියලා තමයි තිබුණේ. ලස්සන එකක්, කඩදාසි වලින් හදපු පාට 3ක් යොදාගෙන නේද නාවල හදන්න පුළුවන්. ලස්සන චිත්‍රයක්. උපන්දින සුබ පැතුම් පතක්. උපන්දින නෙමෙයි, මදර්ස් ඩේ එකටනේ. මව්වරුන්ගේ දිනේට හදපු නිර්මාණයක්. ලස්සනයි, කඩදාසි නවල. හොඳයි. මේක සුබ පැතුම් පත. මේකෙම ඇතුළ, මේ සුබ පැතුම් පතේ ඇතුළ තමයි මේ තියෙන්නේ. දැක්කද? කාටුන් චිත්‍ර. කැඩියා හෙන්
කාටුන් චිත්‍ර නේද? එතරම් කඩදාසි නවලා හදපු නිර්මාණයක්. දිය සායම් වලින් පාට කරපු නිර්මාණයක් ලස්සනයි. ඒකත් එහෙමයි දිය සායම් දිය සායම් තමයි. චිත්‍ර දෙකක් තියෙනවා කුරුල්ලෝ දෙන්නේ වර්ග දෙකක්. සුරංගනා ලෝකය චිත්‍රයක්. ඒකත් ලස්සනයි නේද? චිත්‍රයක් දිය ඇල්ලක චිත්‍රයක්. මේ ලුණු පොතු හරි ඒ වගේ පොතු වර්ගයක් අලවලා හදපු නිර්මාණයක් ගොඩක් ලස්සනයි. මේ වගේවත් පුළුවන් නේද? මුහුදු වෙරළ හරි. ඉතින් ඔය නිර්මාණ ටික තමයි සර්ට ලැබුණේ. ඊයේ පෙරේදා නම් මම බැලුවේ නැහැ. අද සහ ඊයේ බැලුවේ නැහැ. ඊට කලින් ලැබුණේ තමයි ඔය තියෙන්නේ. අද සහ ඊයේ එවපු අයගේ ඒවා මම WhatsApp එකට දාන්නම්. හොඳේ. මේ ටිකත් මම WhatsApp එකට දාන්නම්. ඔයාලා නිර්මාණ ටික බලන්න. දැන් මෙතන අපිට ඉගෙන ගන්න තියෙන දේ තමයි විවිධ පුද්ගලයන්ට විවිධ හැකියා තිබේ කියන එක. හොඳයි. එහෙනම් අපි සින්දුවක් අහමු අද. නේද? හොඳට අහන්න මේ සින්දුව. අහලා මට කියන්න මේ සින්දුවෙන් කියවෙන ගුණාංග මොනවද කියලා. ගුණාංග. හොඳයි බලමු අපි අහන්න. ඔව්. ගිය සතියේ තිබ්බ මේ පන්තියට ඉස්සෙල්ලා පන්තියේ සිංහල කොටසේ වීඩියෝ බලන්න බෑනේ සර්. ඒක බලන්න බෑ පුතේ. ඒක පොඩි ගැටලුවක් තියෙනවා. හරි එහෙනම් දැන් අපි සින්දුව අහමු. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. දහසින් මියනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවාසෝ පදුලින් සැනහේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ
මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවි වැටිලා ඒ හිරු මල මේ දෙරනේ හොඳයි. ඔයාලා ගීතය අහන්න නැති නේද? ඇහුණා නේද? ඉතින් පුතේ ගීතයෙන් කියවෙන්නේ මොකක් ගැනද කියවෙන්නේ? කාටද කියන්න පුළුවන්? මිනිසුන්ගේ හොඳ ගති. ඔව් මිනිසුන්ගේ හොඳ ඔව් නරක ගති හොඳ ගති නේද? ගැන තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. මිනිසා ඒ කියන්නේ මිනිස්සු නේද අන් අයට උපකාර කිරීම ගැන එකකින් කියවෙනවා. එතකොට යුද ගිනි දැල් ගැනත් කියවෙනවා නේද? යුද්ධය ගැන. දැන් ලෝකයේ තියෙන යුද්ධ නිසා ගොඩාක් අයගේ ජීවිත විනාශ වෙනවනේ නේ. මැරෙනව විතරක් නෙවෙයි. එතකොට නිවාස නැති වෙනවා, ඉන්න තැනක් නැති වෙනවා, ඉන්න රටක් නැති වෙනවා නේද? විශේෂයෙන් මේ මුකුත්ම නොදන්නා ළමයින්ට පාසල් යන්න නැහැ, අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. දැන් ඔයාලා දැකලා ඇති මේ මෑත කාලේ අර ඇෆ්ගනිස්තාන යුද්ධය නිසා මිනිස්සු කොච්චර පොඩි ළමයි කොච්චර දුක් විඳිනවද කියලා නේද? ඉතින් ලංකාවේ පුතේ එහෙම යුද්ධයක් තිබුණා. දකුණු ප්‍රදේශයේ නෙවෙයි උතුරු ප්‍රදේශයේ අපේ යාපනයේ ප්‍රදේශයේ යුද්ධයක් තිබුණා. ඉතින් ඒ යුද්ධයේ කාලෙත් ඒ විදියටම මිනිස්සුන්ට විශේෂයෙන්ම ළමයින්ට ලොකු අසාධාරණයක් නැත්නම් ලොකු විනාශයක් සිද්ධ වුණා. ඒ වගේම ළමයින්ට අධ්‍යාපනයක් නැති වුණානේ. දෙමාපියෝ නැති වුණා. ඊට පස්සේ වෙඩි හඬ නේද? වෙඩි තිබෙන තැන්වල මේ බෝම්බ තියෙන තැන්වල තමයි ළමයින්ට ජීවත් වෙන්න උනේ නේ. ඉතින් ගොඩාක් බයෙන්. ඉතින් ඒක නිසා යුද්ධය කියන්නේ ඊටාම නරක දෙයක් නේද? යුද්ධය කියන්නේ ඊටාම නරක දෙයක්. ඒ කියන්නේ ගැටුම්. පොඩි ගැටුම් උනත් නේ දැන් අපි හිතමු ඔයාලා යාළුවෝ දෙන්නෙක් අතර ගැටුමක් ඇති වෙනවයි කියලා. ඒ වුණත් එතන තරහ වෛරය නේද? ඒවා තියෙනවනේ. ඉතින් ඒකත් එක්ක අපේ හිතට ඒ ගැටුමක් ඇති වුණාට පස්සේ අපිට යාළුවෙක් එක්ක ඔයාලා පොඩි ගැටුමක් ඇති වෙනවා. නේද? රණ්ඩුවක් ඇති වෙනවා. එතකොට ඔයාලගේ හිතට සහනයක්ද ලැබෙන්නේ නැත්නම් ගැටුමෙන් පස්සේ දුකක්ද දැනෙන්නේ? දුකක් දැනෙන්නේ නේද? දුකක් දැනෙන්නේ නැත්නම් හිතට ලොකු වේදනාවක් දැනෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ගැටුමට මැදි වෙන හැම දෙනාටම ලැබෙන්නේ වේදනාවක්. ඒකයි මේ සාමයේ වටිනාකම ගොඩාක් වටින දෙයක් තමයි සාමය කියන දේ. නේද පුතේ? ඉතින් සාමයේ තිබෙන තැන හරිම නිදහස්, හරිම සතුටක් තියෙනවා. හොඳින් ජීවත් වෙන්න පුළුවන් නේද? එතකොට ඒ සාමයක් තිබෙන තැන තමයි හැමදේම ඇති වෙන්නේ. අධ්‍යාපනය අපිට හොඳට ලබා ගන්න පුළුවන් වෙන්නේ සාමයේ තියෙන තැන. නේද? හොඳ ලස්සන චිත්‍ර අඳින්න අපිට පුළුවන් වෙන්නේ සාමයේ තිබුණොත් විතරයි. නේද? හොඳ රැකියාවක් කරලා හොඳ ගෙවල් දොරවල් හදලා නේද? අපිට හොඳින් දවාලේ දෙමාපියෝ ජීවත් වෙන්නේ සාමයේ තිබුණොත් විතරයි. යුද්ධයක් තිබුණොත් අපිට එහෙම ජීවත් වෙන්න බෑ. දැන් ඉතින් මේ දවස්වල වලට පේනවා මේ වසංගතයක් තියෙන කොටත් නේද? වසංගතයේදීත් අපිට ගොඩාක් අමාරුයි. ඉතින් යුද්ධයක් තිබුණොත් එහෙම කොහොම වෙයිද? හරි. ඒක නිසා ගැටුම් ඇතිවීම ඉතාම නරක දෙයක්. පොඩි ගැටුම් පවා එහෙමයි. පැහැදිලිද? ඉතින් මේ ගීතයෙන් අපට කියවෙන්නේ ඔන්න ඔය ගැන තමයි. හරි. ඒ සින්දුව පාඩම් කරගන්න ඕන පුතේ. තේරුණාද? ඒක පාඩම් කරගන්න ඕන. හොඳයි අපි ගිය සතියේ ඉගෙන ගත්තා මේ
අර ඔයාලා මේ එන්නේ නෑ. ඔයාලා දැකලා ඇති මේ අර මෙහෙකාර සේවයේ යෙදෙන නේද වීදිවල අසරණ වෙච්ච ළමයින්ගේ රූප ටිකක් අපි ගිය සතියේ දැක්කනේ මතකයිද? ඒවා නිසි ආහාරයක් ඒ ළමයින්ට නෑනේ. ඇඳුම් පැළඳුමක් නෑ, අධ්‍යාපනයක් නෑ. එහෙම නොලැබෙන බව තමයි අපිට මේ රූප දිහා බැලුවාම පේන්නේ. නේද? ඉතින් පුතේ ඉතින් ඒ වගේ ළමයින්ට ළමා නිවාසවලට තමයි යන්න වෙන්නේ. ළමා නිවාසවල සමහර වෙලාවට ඔය ළමයි අපචාරයට ලක් කරනවා, විවිධ උවදුරු වලට ලක් කරනවා, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරගන්නවා. ඉතින් ඒ වගේ නේද? හරිම එහෙම තැනක් වෙලා තියෙනවා අද වෙනකොට ළමා නිවාසක්. නේද? ඉතින් හොඳ තැනක් තමයි ළමයින්ට යන්න වෙන තැනක් නැහැ නේද? දෙමාපියෝ නැතුනම ළමා නිවාසයට තමයි යන්න වෙන්නේ. ඒක නිසා මේ ඒ වගේ තැනක් ඔයාලා බලන්න යන්න. හොඳද? ඔය ළමා නිවාසවලට දානයක් එහෙම දෙන්න පුළුවන් නේ. එහෙම දෙනකොට ඔන්න ඔයාලට සහභාගී වෙන්න පුළුවන් ඔය ළමා නිවාසේ බලන්න යන්න. එතකොට ඔයාලට ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් දෙමාපියෝ නොමැති ළමයි කොහොමද ජීවත් වෙන්නේ කියලා. එතකොට ඔයාලට දෙමාපියන්ගේ අගය හොඳට තේරෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? හරි. ඒ නිසා ඒ වගේ වැඩකුත් කරන්න. හොඳේ. ඉතින් පුතේ මේ කුඩා වයසේ ළමයින්ට හරියටි ආහාරයක්, ආදරයක්, කරුණාවක් නේද? නොලැබුණාට පස්සේ ඉතින් ඒ අය රැක බලා ගන්න ආයතනයක් තියෙනවා. ඔය ළමා නිවාස පාලනය කරන්නේ ඒ ආයතනය තමයි. මොකක්ද ඒ ආයතනය? ළමා නිවාසය. නෑ. අපි ඒකට පොඩි ප්‍රශ්නයක් ලියමු. පරිවාස. පරිවාස කියලා කියන්නේ නේද? හරි. එහෙනම් අපි ඒකට ප්‍රශ්නයක් ලියමු. පරිවාස. පරිවාස කියලා කියන්නේ මම හරියටම කියන්නම්. හොඳේ? හොඳයි. මෙහෙම ලියා ගන්න අපි ඒක නම ලියා ගන්න ඕන. සිංහල පොතේද සර්? ඇනගන්න ටොක්කක් කවුද? මෙච්චර මේ කරලා දැන් අහන සිංහල පොතේද කියලා. සර්. මේ පරිසරේ නේද? පරිසරයේ පොතේ තමයි. සර් මේකට මාතෘකාවක් නැද්ද?
ඔව් පුතේ. ලබා දෙන මොකක්ද අර ලියලා තියෙන්නේ ලබා දෙන එකනේ පස් එක ඇහෙන්නේ සර් ඔව් පුතා. ලබා දෙන කියන එකෙන් පස්සේ මොකක්ද ආයතනයද ලියලා තියෙන්නේ ඔව් ආයතනය පේන්නේ නැද්ද ඔයාට? නෑ යන්න නෑනේ සර් ආයනය කියලා තියෙනද? නෑ යන්න නෑනේ සර් සර් හොඳයි. දැන් හරිනේ. සර් ඔව් පුතේ කියන්න. මොනවත් තේන්නේ නෑනේ ඔයා හදාගන්න ඕන ෆෝන් එකෙන්. ගෙදර කවුරුත් නැද්ද? බේනෝ සර් හන්දට. ඔයාගේ ෆෝන් එකෙන් ඔයා හදාගන්න වෙනවා. හොඳේ. හරි ඉවරයි නේද? ඉවරයි සර්. හොඳයි. සර් මොන පොතේද ලියන්නේ? නෑ සර් ඉවර නෑ ඔව් ඉවරයි සර්. පාසලේ කරන්නේ. හොඳයි ඉවර නැති වුණාට කමන්නේ මම ඊළඟ කොටසට යන්නම්. දැන් ඔයාලා ටිකක් කල්පනා කරන්නකෝ පුතේ. S2 පියාගෙන උනත් කමන්නේ පොඩ්ඩක් කල්පනා කරන්න. ඔයාලගේ ජීවිතය ගැන. ඔයාට ලැබී තිබෙන ජීවිතය ගැන කල්පනා කරන්න. මෙනෙහි කරන්න බලන්න S2 පියාගෙන උනත් කමක් නැහැ. එතකොට මෙන්න මේවා කල්පනා කරන්න. නිකන් මේ කන බොන දේවල් නෙවෙයි. නේද? අතපය ඔක්කොම ඔයාලගේ අඩුවක් පාඩුවක් නැතුව තියෙනවනේ. පංචේන්ද්‍රයන් නේ. පංචේන්ද්‍රයන් ඇස කන නාසය ඒ ඔක්කොම හොඳට ඇහෙනවා, පේනවා. ඔක්කොම හොඳට අඩුවක් පාඩුවක් නැහැ. අඩුපාඩු වලින් තොරව ඉපදිලා තියෙන ඔයාලා. නේද? එහෙම නැති අයත් ඉන්නවා. දැන් ඔයාලගේ එහෙම ගැටලුවක් නැහැනේ. ඒක නිසා ඔන්න ඔයාලට වගකීමක් තියෙනවා එවැනි අඩුපාඩු තියෙන ළමයින්ට නැත්තම් පුද්ගලයන්ට උදව් කරන්න. සර් ඔව්. අර දෙපාර්තමේන්තුව කියන එක ලියලා තියෙන විදිහ වැරදි නේද? දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව හරිනේ. පාර්තමේන්තය කියන්නේ දෙපාර්තමේන්තුව. හරි පුතේ. තු නෙවෙයි මෙතන තු නෑ තුයන්නක් නෑ හොඳේ. දෙපාර්තමේන්තුව. හරි හරි. ඒ ඔයාලා කියනකොට කියන්නේ දෙපාර්තමේන්තුව කියලා නේද? සීයල එහෙම කියනකොට එහෙම කියනවා. එහෙම ලියන්නේ නෑ එහෙම දෙපාර්තමේන්තුව. හොඳයි. මේ හරි දැන් මම කී හිටියේ මොකද්ද? අඩුවක් පාඩුවක් නැතුව ඔයාලා දැන් ඉපදිලා තියෙන කිසි ගැටලුවක් නැහැ. නිවාස තියෙනවා, කෑම බීම තියෙනවා නේ. හැමදේම තියෙනවනේ. එහෙනම් ඔන්න ඔයාලට වගකීමක් තියෙන මොකද්ද? අන් අයට උදව් කරන්න. ඒ කියන්නේ එවැනි අඩුපාඩු සහිත දුබලතා තියෙන පුද්ගලයෝ ඉන්නවනේ. නේද? ළමයි ඉන්නවනේ, යාළුවෝ ඉන්නවනේ. එවැනි අයට උදව් කිරීම ඔන්න ඔයාලගේ වගකීමක්. තමන්ට පුළුවන් හැම අවස්ථාවකදී. දැන් අර ගීතේනුත් දැක්කනේ මේ පොඩි ළමයින්ට උදව් කරන හැටි නේද? පාසල් යන්න. ඔව්. හිඟා කන අම්ම කෙනෙකුයි දුවෙකුයි ඉන්නේ නේද? ඊට පස්සේ ඒ මහත්තයෙක් එනවා එයා සල්ලි දෙන්නේ පාසල් යන්න. නේද? අර ළමයාට. ඊට පස්සේ ටික දවසක් කොහොම දෙනවා. දීලා එක දවසකදී දෙනකොට බලනවා ඒ ළමයා නෑ අම්මා විතරයි ඉන්නේ. එතකොට පාර දිහා බලනකොට අර ළමයා පාසල් ගිහිල්ලා නේද පාසල් ඇඳුමින් දුවගෙන එනවා.
ඒ කියන්නේ අර දීපු සල්ලි වලින් මේ ළමයා පාසල් යවලා. ඉතින් අර ඒ වගේ උදව් කරාට පස්සේ හිතට ලොකු සතුටක් ලබා ගන්න පුළුවන්. හරි. විශේෂයෙන් පුතේ ඔය දුබල කෙනෙක් නේද? ඇස් පෙනීම දුර්වල කෙනෙකු නේද? ඒ වගේ අයට අපි උසුළු විසුළු කරන්න නරකයි. නේද? ඒ අයට අපි උදව් කරනවා මිසක් උසුළු විසුළු කිරීම කොහොමත්ම නොකළ යුතුයි. හරි. මොකද ඒ වගේ තත්ත්වයක් ඔයාලටත් ඇති වුණොත් එහෙම ඔයාලටත් එතකොට ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා දුබලතා සහිත පුද්ගලයන්ට උදව් කිරීම අපේ යුතුයකම. නේද? යුතුයකම. හොඳයි අපි ඒකත් ලියා ගන්න. අර කොටු කරලා ලියන්නේ. ඒක එකක් ලියමු නේද? කොටු කරන්නේ අපි. හොඳයි මෙහෙම ලියමුද? දුබලතා සහිත පුද්ගලයන්ට දුබලතා සහිත පුද්ගලයන්ට උදව් කිරීම අපේ යුතුයකමකි. right ඒක කොටු කරගමු පාට පැන්සලකින්. දැන් පාදයේ ආබාධයක් තිබෙන ළමයෙකුට ඔයාලට පුළුවන් පඩි පෙළක් නගින්න උදව් කරන්න. ඒ වගේම මේ කතා කරන විට වචන ගොත ගසන ළමයින්ට නේද? අපහසුතාවයකට දී උදව් කරන්න පුළුවන්. වචන ගොත ගසන ළමයි ඉන්නවනේ කතා කරනකොට. ඉතින් ඒ වගේ ළමයින්ට අපිට උදව් කරන්න පුළුවන් මේ අපහසුතාව පොඩ්ඩක් බෝඩ් එක කවරලා. ඔව්. තිබෙන අවස්ථාවලදී නේද? hina වෙන එක අපි නොකළ යුතුයි. hina වෙන එක නොකළ යුතුයි. අපි උදව් කරන්න ඕනේ ඒ වගේ අය. ඒ වගේම ඇස් නොපෙනෙන සිසුවෙකුට නේද? පන්ති ඉස්සරහා වාඩි වෙන්න දෙනවා. ටිකක් පේන ළමයි ඉන්නවනේ. එයාට ඉස්සරහින් වාඩි වෙන්න දෙන්න. නේද? ඒ වගේම ගොඩක්ම පේන්නේ නැත්නම් පාර හරහා මාරු වෙන්න උදව් කරන්න පුළුවන්. නේද? ඒ වගේ දේවල් ඔයාලට සමහර අත්දැකීම් ඇති. කියන්න බලන්න ඒ වගේ අත්දැකීමක් තියෙනවනම්. කාටද මේ වගේ අත්දැකීමක් තියෙන්නේ? කෙනෙකුට කරපු උදව්වක් දුබලතා සහිත පුද්ගලයෙකුට, යාළුවෙකුට, නෑදෑයෙකුට. කාටවත් නැද්ද? අපි උපන්දිනේට මේ ඔව්. ආබාධිත කට්ටියන්ට දානය දෙනවා. ආහා. උපන්දිනේට මේ ආබාධ සහිත කට්ටියකට දානයක් දෙනවා. ඉතින් ඒකත් උදව්වක් තමයි. හොඳ උපන්දිනේකට කරන්න පුළුවන් හොඳ එකක්. ඔව්. වැඩිහිටි නිවාසයට දාම දැන ඔව් වැඩිහිටි නිවාසවල. ඔව් ඒ දුබලතා තියෙන පුද්ගලයන්නේ නේද පුතේ? ඇවිදින්න අමාරුයි, නැගිට ගන්න බෑ. ඉතින් ඒ වගේ අයටත් උදව් කිරීම හොඳ
දෙයක් වැඩිහිටියන්ට. තා කාටද තියෙන ඒ වගේ අත්දැකීමක්? හොඳයි. එහෙනම් අපි ප්‍රශ්නයක් ලියනවා. දුබලතා සහිත පුද්ගලයන්ට කළ හැකි උදව් මොනවාද? තුනක් ලියන්න.